අයිබෝන් සුබෝදෑසනක්. අද සිකුරාදා හෙට සෙනසුරාදා ඉරිදා අනිද්දා. ඒ නිසා සතියන්තයත් ලැබෙන නිසා පොඩ්ඩක් හිතට සහනයක් තියෙනවා. ඊ නිදහස් දිනය 68 වන අභිමානවත් නිදහස අපි සැමරුවා. ඒ නිදහස තුලදී අපි නිරන්තරයෙන් ජාතික රූපවාහිනිය විදිහට කතා කළ කාරණයක් උනේ 68 වෙනි නිදහසෙන් ඔබට යන්නේ කොහොමද? ඒ ඔබට අපි කළ යුතු කාර්යභාරය මොකද්ද? අවුරුදු 68ක් ගත වුණා. ඒ කාල සීමාව තුලදී අපි නිවැරදි මන්ත්‍රීතුමේ රට ගමන් කළාද? වෙනස් වෙන්න ඕනේ කොහොමද? මේ සියලු දේ පිළිබඳ කතා කළා. ඒවා 68 වෙනි නිදහස අවසන් වුණායින් පසු ආයේ ජීවිතේට කතා නොකරන මාතෘකා නෙවෙයි අපි ඔබට මේ පණිවිඩය දුන්නා. ඒවා ධාරණය කරගෙන ඉදිරියට යම් වගකීම ඔබට තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ඒ සම කරන්නට විදිහක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය 100%ක්ම ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ ස්ථාපිත වීම තුළ රටේ ජනතාවට අනිවාර්යයෙන්ම සුබ පෙරනිමිති අනිවාර්යයෙන්ම භුක්ති විඳින්නට සිදු වෙනවා. අපි හිතුවා ප්‍රජාතන්ත්‍රවාදයේ හමුවේ තියෙන අභියෝග මොනවාද? ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කර ගැනීම සහ ජනවාරි 8 අගෝස්තු 17 මෙන්න මේ කියන කාලවකවානු දෙක පිළිබඳ මේ කාල සීමාවෙදී පුළුල් විදිහට කතා කරනවා. ඒ හරහා කියන කාරණේ තමයි යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදී මිසියලු දේ මේ රට තුල ස්ථාපිත වෙනවා කියන කාරණේ. ඒ ස්ථාපිත කරන්නට යන ගමනේදී ප්‍රජාතන්ත්‍රවාදය තුල ඇති අභියෝග මොනවාද? ප්‍රජාතන්ත්‍රවාදය රට තුල ස්ථාපිත කරද්දී තියෙන අභියෝග මොනවාද? ඇයි ප්‍රජාතන්ත්‍රවාදය හරියට ඉස්මතු කරගන්නට අපිට බැරි වුණේ? මෙන්න මේ කියන කාරණා පිළිබඳ මේ උදෑසන කතා කරන්න හිතුවා. බොහොම කාර්යබහුලයි ඔබත්. නමුත් අපි හිතනවා මේට අවධානය යොමු කරයි. මොකද මේක ඔබ ඔබේ දරුවා රට ගැන අපි කතා කරන නිසා. අපි ආරාධනා කරා මේ පිළිබඳ කතා කරන්නට ඔබ කවුරුත් දන්න කියන ටිකක් වෙනස් විදියට හිතන පතන සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක මහතා. ආයිබෝන් බොහොම ගෞරවයෙන් ජාතික රූපවාහිනියට පිළිගන්නවා. ඒ වගේම වරලත් ගණකාධිකාරී, ඒ වගේම වරලත් ගණකාධිකාරී මේ තනතුරට අමතරව සාහිත්‍යවේදියෙකු විදිහට පුවත්පත් වලට ලිපි එමින් හර්ෂ ගුණසේන මහතා. ආයිබෝන් බොහොම ගෞරවයෙන් ජාතික රූපවාහිනියට පිළිගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය මේ කියන කාරණාවලට යන්න කලින් මම හිතන්නේ චූලානන්ද මහත්තයාගෙන් මම පොඩි දෙයක් දැනගන්න කැමතියි. මේ සම්මානයක් හම්බුණා, විශේෂ සම්මානයක් නේද? ඔව්. අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත්. ඔව්, ඒක නම් කරේ ජාත්‍යන්තර චිංගිස් අයිත්මාතොෆ් සම්මානය කියලා. ඒ පිරිනැමුනේ ලන්ඩනේ අයිත්මාතොෆ් ඇකඩමි කියන ආයතනයෙන්. ඒ ලන්ඩනේ පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන එහෙත් කිර්ගීසියාව මූලික කරගත්තු සංවිධානයක්. මේකට පදනම් වෙන්නේ චිංගිස් අයිත්මාතොෆ් කියන ජාත්‍යන්තර ලෝක ප්‍රසිද්ධ ලේඛකයා. ඔහු වර එක සෝවියට් ලේඛකයෙක් හැටියට, වර එක කිර්ගිස්තාන් ලේඛකයෙක් හැටියට, අද විශ්ව ලේඛකයෙක් හැටියට සැලකෙන කෙනෙක්. ඔහුගේ කෘතීන් ලෝකේ පුරා ප්‍රචලිත කරන්න වැඩ කරපු සාහිත්‍යකරුවන්ට, පරිවර්තකයන්ට, සිනමාකරුවන්ට සම්මාන ප්‍රදානය කිරීමේ එක් අරමුණක් තමයි මේ අයිත්මාතොෆ් ඇකඩමියේ තියෙන්නේ. ඉතින් ඒ අරමුණ යටතේ 2015 වසරේ ඔවුන්ගේ නාමයෝජන ලැයිස්තුවේ නම් කරපු පුද්ගලයන් අතර මාත් හිටියා. ඒ අනුව චිංගිස් අයිත්මාතොෆ්ගේ කෘති ප්‍රධාන කෘති 6ක් මම සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. පරිවර්තනය කිරීමේ කටයුත්තේ ඔහුගේ සාහිත්‍ය අන් බසකින් ප්‍රචලිත කිරීමට දරූ උත්සාහය ඇගීමක් හැටියට අයිත්මාතොෆ් ඇකඩමියෙන් පසුගිය දෙසැම්බර් මාසේ 10 වෙනිදා ලන්ඩනේ හවුස් ඔෆ් ලෝඩ්ස්දී මට ඒ අයිත්මාතොෆ් සම්මානය පිරිනමන ලැබුවා. අපිත් සුබ පැතුම් මේ වෙනුවෙන් ස්තුතියි. ප්‍රජාතන්ත්‍රවාදය ඒ පිළිබඳ කතා කරමු. අපට හරියට සමහර විට අත්දැකීමක් නැතුවත් ඇති මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කියලා. සමහර විට සුළු ජාතියක්, මහජාතියක් මේ දේවල් කතා කරනවා. මෙවැනි දේවල් තියෙන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදය තුල. මහජාතිය විසින් සුළු ජාතිය යටපත් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවෙයි. ඒ නිසා අපි කතා කළ යුතු කාරණා බොහෝමයක් තිබෙනවා. මම හර්ෂ මහත්මයාගෙන් කතාව ආරම්භ කරන්න හිතුවා මේ. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද අපිට ඒකේ රහතාව දැනෙලා නැහැ අපිට. ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තටම ආරම්භ වුණේ බටහිර රටවල් වල. අපිට දැන් තියෙන අපි දැන් භාවිතා කරන ප්‍රජාතන්ත්‍රවාදය. දැන් මේ බටහිර රටවල් වල ආරම්භ වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදයට යටින් තියෙන යම්කිසි මූලික හරපද්ධතියක් ඒ බටහිර රටවල් වල පාවිච්චි වෙන. එකක් තමයි ලිබර්ටි. අනිත් එක ජස්ටිස් සහ ඊක්වැලිටි. දැන් ලිබර්ටි කියන වචනය ගත්තොත් එහෙම ඒකට හරි සිංහල වචනයක් නැහැ. ඔබතුමා එකඟ වෙන්නේ නැද්ද? ඒක දැන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නිදහස කියලා. නිදහස නෙමෙයි ලිබර්ටි කියන්නේ. ඊට වඩා එහා ගිය දෙයක්. මම ඒකට වචනයක් පාවිච්චි කරනවා පුද්ගල සාධිපත්‍ය කියලා. දැන් ඊළඟට ජස්ටිස් සාධාරණත්වය, ඊක්වැලිටි සමානත්වය. දැන් අපේ වගේ සමාජවල මම හිතන්නේ මේ හරපද්ධතීන් එක්තරා විදිහකට තහවුරු වෙලා නැහැ කියලායි. දැන් ලිබර්ටි කියන්නේ පුද්ගල සාධිපත්‍ය කියන එක ගත්තොත් එහෙම අපි අපේ රටවල් තියෙන්නේ එක්තරා විදිහක කණ්ඩායම්වාදී සංස්කෘතියක්.
බටහිර රටවල තියෙන පුද්ගලවාදී සංස්කෘතියක්. මෙන්න මේ පුද්ගලවාදී සංස්කෘතිය ඇතුලේ තමයි මේ ජස්ටිස් සාධාරණත්වය තියෙන්නේ. අපේ රටේ තියෙන කණ්ඩායම්වාදී සංස්කෘතිය ඇතුලේ සාධාරණත්වය වෙන්නේ අපේ කණ්ඩායමේ අයට සාධාරණත්වයක් වෙනවා නම් අපි ඒකට එකඟයි. නමුත් අපේ කණ්ඩායමෙන් පිට අයට සාධාරණත්වයක් එහෙම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මේ අපේ හැසිරීම මේ කණ්ඩායම්වාදී හැසිරීම අපි කණ්ඩායමක් හැටියට තමයි සෑම වෙලාවටම හිතන්නේ. උපන්දා සිට යම් යම් කණ්ඩායම් වලට අපි අයිති වෙනවා. දැන් පුද්ගලවාදී සංස්කෘතියක එහෙම කණ්ඩායම් වලට අයිතිමක් නැහැ, පුද්ගලයා විදිහටමයි තියන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි හුඟක් වෙලාවට ශ්‍රී ලාංකික ජනතාව කල්පනා කරනවා අපි සිංහල, අපි දෙමළ, අපි බෞද්ධ, අපි හින්දු, ක්‍රිස්තියානි, එහෙම නැත්නම් අපි ගොවිගම, අපි වෙල්ලාල, අපි කරයාර, ඒ විදිහට තමයි කල්පනා කරන්නේ. එතකොට මේ මූලික මේ කණ්ඩායම්වාදී හැඟීම එතනින් එහාට යන ප්‍රවණතාවයක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ජපානය වගේ රටක් ගත්තොත් එහෙම ජපානයත් ආසියාතික රටක් කණ්ඩායම්වාදී හැඟීමක් තියෙනවා. නමුත් ජපානයේ කණ්ඩායම්වාදී හැඟීම සමස්ත ජාතියටම අදාළයි. ඒතකොට මේ යම් යම් ඓතිහාසික හේතුන් මත වෙන්න පුළුවන්. යුද්ධ තිබුණා, සටන් කරා, එහෙම වෙන්න පුළුවන්. සමස්ත ජාතියටම අදාළයි. දැන් අපේ කණ්ඩායම්වාදී හැඟීම සමස්ත ජාතියටම විස්ථාපනය වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට අර මට්ටම් වලින් නවතිනවා. ඉතින් අපේ රටේ දැන් අර ප්‍රජාතන්ත්‍රවාදය ගත්තොත් එහෙනම් දැන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ යටතේ අපිට ඇවිල්ලා තියෙනවා දේශපාලන පක්ෂ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය. ඒතකොට මිනිස්සුන්ගේ අර කණ්ඩායම් හැදීමට උපස්තම්භක වෙනවා මේ දේශපාලන පක්ෂත්. මිනිස්සු කල්පනා කරන්නේ ශ්‍රී ලංකා මම ශ්‍රී ලංකා මරුවත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතකොට එන්නේ ඒ අර්ථයෙන් තමයි ওই ඡන්ද වලින් පස්සේ කෝලාහල ඇති වෙන්නේ. නොඑක් දේවල් ඇතිවීමට තියෙන මූලික පසුබිම ඒකයි. දැන් බලය ගත්තොත් එහෙම දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ වැඩි දිනාගේ පාලනය. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුලේ විශේෂයෙන්ම බටහිර රටවල් වලින් ආපු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුලේ ඒ වැඩි දිනාගේ පාලන කියන්නේ 50%ක් තිබුණත් වැඩි දිනානේ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සුළුතරයට හානි කිරීමක් හෝ සුළුතරේ පාගා දැමීමක්. එතකොට එහෙම වෙන්නේ නැත්තේ ඇයි? අර පුද්ගල සාධිපත්‍ය කියන ඒ පුද්ගල නිදහස අගය කරන වටිනාකමක් ඒ සමාජවල තියෙන නිසා. එතකොට ඒ නිසා අර මේ සුළුතරයක්, ඒ කියන්නේ සුළුතරය කියලා කියන්නේ වැඩි දිනාගේ කැමැත්ත 50%ක් තියෙනවා නේ, ඉතුරු 49% සුළුතරයනේ. එතකොට ඒගොල්ලන්ගේ අදහස් වලට ගරු කිරීමක් මේ සමාජවල තියෙනවා. මේ හැබැයි අපේ සමාජවල අර කණ්ඩායම්වාදී හැඟීම නිසා අර බහුතරයට බලය හම්බුනාම අර සුළුතරය කියලා මම අදහස් කරන්නේ ඉතුරු 49%. චුල්ලන්ද මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදයේ රහ අපිට දැන්නලා තියෙනවද? ඔව් දැන් අපි බොහොම වැදගත් මොහොතක චාමර මේ මාතෘකාවට එළඹෙන්න මම හිතන්නේ. දැන් ඔබම කියපු විදිහට නිදහස අපි 68 වෙනි නිදහස සමරපු මොහොත මේ. ඒතකොට නිදහස ලැබලා රටක් අවුරුදු 68ක් ගත කරනවා කියලා කියන්නේ ඒ පරිණත දේශයක් බිහි වෙලා තියෙනවා. නමුත් අපි 48 ඉඳලා මේ ආපු දශක ගණනාවක අතීතය හැරලා බැලුවාම අද අපි ඉන්න තැන ගැන අපිට සතුටු වෙන්න පුළුවන්ද? නිදහසින් පසු අපි රටක් හැටියට ඉදිරියට ගිහිල්ලා තියෙනවද? ආපස්සට යමින් තියෙනවද? එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය අද අපේ මාතෘකාව කොයිතරම් දුරට සාක්ෂාත් කරගෙන තියෙනවද කියන කාරණේ පිළිබඳව අපි කතා කිරීම ඉතාම වැදගත්. දැන් හර්ෂගුණසේන මහත්මයා කියවා වගේ අර පුද්ගල ස්වාධිපත්‍ය කියන කාරණේ ඊළඟට මේ කණ්ඩායම් හැඟීම් මේ සියලු දේවල් කොහොමද අපි තුල ආවේ? ඒ වගේම අපි කොච්චර දුරට ඉස්සරහට ආවද නැත්නම් කොච්චර දුරට පස්සට ගියාද? මම ආපහු හැරලා බලනකොට නිදහසෙන් පස්සේ බිහිවෙච්ච මේ සමාජය ඇතුලේ ජීවත් වීම තුළ මම අත්දකින්න දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන මාතෘකාව පිළිබඳව හරිහැටි වැටහීමක් තවමත් සමාජය තුළ නැහැ කියන එක. කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්ද අපිට තින් මඟ ඔබට ඊටාම කුඩා උදාහරණයකින් පැවසුවොත් රටේ පුරවැසි ජනගහනයෙන් වැඩි පිරිසකට පුරවැසියන් හැටියට තමන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් තමන්ගේ යුතුයකම් පිළිබඳ හැඟීමක් තියෙනවද? මේ රටේ දේශපාලනඥයන්ට ඉතිහාසයේ පුරාම ආපු තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ වගකීම යුතුයකම තමන්ගේ අයිතිවාසිකම් මේ පිළිබඳව අවබෝධයක් තියෙනවද? එහෙම නැත්නම් තියෙන අවබෝධය පස්සේ කළා ඒගොල්ලෝ තමන්ගේ ස්වාත්මය වෙනුවෙන් වැඩ කරනවාද කියන මෙන්න මේ කාරණා මැද්දේ තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියන මාතෘකාව පිළිබඳව කතා කරන්න සිද්ධ වෙන්නේ. මම හිතන්නේ
ප්‍රජාතන්ත්‍රවාදය කියන මාතෘකාවේදී අපි ප්‍රධාන කොටස් දෙකක් අපි ඉස්සරහට කතා කරන්න ඕන කියලා මම හිතනවා. එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය තුළ රටේ තියෙන දේශපාලන සංස්ථාවේ වගකීම් මොනවද කියන එක. අනිත් පැත්තෙන් පුරවැසි වගකීම් මොනවද කියන එක. මම දකින්නේ මේ දෙකම හරිහමං විදියට ඉෂ්ට නොවන පසුබිමක තමයි අපි නිදහසේ 68 වෙනි සංවත්සරය සමරන්නේ. හැබැයි යම් සුබ ලකුණු සහිතව මම ඒක කියන්නට ඕනේ. මොකද අපි ඊටාත්ම නරක කාල පරිච්ඡේදයක් පසු කරා. ඊටාත්ම තිරස්චීන යුද්ධ සමයක් අපි පසු කරා. ඊට පස්සේ ඉතා භයානක විදිහට පැතිරිච්ච ජාතිවාදී ආගමික අන්තිවාදී උමතුවන් රැසක් මැදින් අපි ගමන් කරා. හැබැයි තාමත් ඒවා මුළුමනින්ම යටපත් වෙලා නැහැ. නමුත් මේ රටේ යම් විදිහකට මේ රටේ පුරවැසියන් අවබෝධය ලබා ගනිමින් ඉන්නවා. තවදුරටත් ජාතිවාදය තුල අපට අනාගතයක් නැහැ කියන එක වටහා ගනිමින් ඉන්නවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය කරා පිය නැගී යුතුයි කියන අදහසට මිනිසුන් ක්‍රමක්‍රමයෙන් හිමිහිට ගමන් කරමින් ඉන්නවා. ඒක නිසා මම හිතන්නේ අපිට මේ මාතෘකාව ගැන කතා කරමින් ඉස්සරහට යන්න පුළුවන් යම්කිසි වාතාවරණයක් නිර්මාණය වෙමින් තියෙනවා. අපි කරන්න ඕනේ මෙන්න මේ වාතාවරණය ඉස්සරහට ගන්න එක. එන්නේ ඒ පසුබිමේ ඉඳලා මම හිතන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉස්සරහට කතා කරන එක වැදගත් කියලා. අනිවාර්යයෙන් බොහොම හොඳ පදනමක් අපි සාකච්ඡා ගත්තා. විශේෂයෙන් අවුරුදු 68ක් ගත වුණු තැන අපි රේඛාවක් ඇඳුම් 48 ඉඳලා 2016 දක්වා වුණු කාල සීමාව තුළදී බෙදුණු යුගයන් තිබුණා. ඒ දශකයන් අපි පහු කරා. නමුත් අපි ඇත්තටම අත්කරගත් දේ මොකක්ද අවසානයේදී? නිදහස ලබද්දී ලෝකයේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් තියෙන ජපානයට පමණක් දෙවෙනි වුණු රටක් බවට අපි පත් වෙලා හිටියා. එතනින් පසු දේශපාලනික අතින් 1931 දී සර්වජන ඡන්ද බලයේ ලෝකයට හීනයක් වෙලා තියෙද්දී අපිට හිමි වුණා. එවැනි දේවල් සියලු දේ අපිට හිමි වෙලා තියෙන විටදී අපි ප්‍රජාතන්ත්‍රවාදයේ කොයිතරම් දුරට තහවුරු කරගත්තද 68ක් අවුරුද්දක් ගත වුණායින් පස්සේ. හර්ෂ මහත්මයා වැරදුනේ කොතනද අපිට? අපිට වැරදුනේ කොතනද? දැන් අපිට මුලින් ඉඳලම වැරදිලා තියෙනවා. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙනකොට අපේ රටේ දැන් මෙතුමා කිව්වා සිවිල් යුද්ධ ඇති වුණා. දැන් නොඑක් ප්‍රශ්න අපිට ඇති වුණා. දැන් ආර්ථික දැන් අපි නිදහස ලබද්දී මේ දැන් කොරියාවේ හිටපු තැන. අපි ඒ දවස්වල කියන්නේ මේ අපේ රටේ මොකක් හරි කලබලයක් තියෙන තැනට මේ කොරියාව කියලා. දැන් කොරියාවේ ජාතික ආදායම කොහොමද? අපේ ජාතික ආදායම කොහොමද? ඉතින් මේ මූලික ප්‍රශ්න දිහා බලපුවාම දැන් එක සැරයක් සිංගප්පූරුවේ හිටපු අගමැති ලී කුවන් යූ කියලා තිබුණා ලංකාවේ ප්‍රශ්නය මේ අපේ ජාතික ප්‍රශ්නය කළමනාකරණය කරගන්න බැරිවීම තමයි මූලික ප්‍රශ්නේ. ඒ හරහා තමයි අපිට ප්‍රශ්න ඇති වෙලා තිබුණේ කියලා. දැන් ඒක දැන් ජාතික ප්‍රශ්නය කියලා ගත්තොත් එහෙම ජාතික ප්‍රශ්නය ඇති වෙන්නත් මූලික හේතුව දැන් අර මම කලින් කියපු මේ අපේ කණ්ඩායම්වාදී හැඟීම කියන එකයි මගේ අදහස. ඒ කියන්නේ මිනිස්සු කල්පනා කරන්නේ තමන් පිළිබඳ තමන්ගේ කුලකය, තමන්ගේ කණ්ඩායම පිළිබඳ විතරයි. එතකොට මේ අර්ථයෙන් දැන් ජාතික ප්‍රශ්නය ගත්තොත් එහෙම දැන් 900 බණ්ඩාරනායක මහත්තයා 1925 කිව්වා ෆෙඩරල් ක්‍රමය අවශ්‍යයි කියලා. දැන් බණ්ඩාරනායක මහත්තයා බලයටපත් වෙලා 957 විතර දෙමළ භාෂා විධිවිධාන පනත එතුමා බලයටපත් වෙන පාවිච්චි කරා සිංහල පමණක් කියන එක. නමුත් ඊට පස්සේ චෙල්ලනායක මහත්මයාත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න හදපු වෙලාවේ ජයවර්ධන මහත්තයා නුවර ගමන පයින් ගියා. ඊට පස්සේ ඩඩ්ලි සේනානායක මහත්මයා 1968 නැවතත් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් චෙල්ලනායක මහත්මයා එක්ක ගිවිසුමක් අත්සන් කරන්න ආපු වෙලාවේ විරුද්ධ පක්ෂයේ හිටපු උදවිය දැන් වාමාංශික පක්ෂවයි තම කනගාටුදායක කාරණයක් ඩඩ්ලිගේ බඩේ මසල වඩේ කියමින් පෙළපාලි ගියා. එතකොට මේ යම්කිසි මේ සාධනීය තත්වයකට පාලක පක්ෂය එන්න හදනකොට කලින් හිටපු පාලක පක්ෂය තමන් කරන්න හදපු දේම මේ පාලක පක්ෂය කරන්න හදනකොට ඒකට විරුද්ධ වෙනවා. දැන් ඒතර මේ විරුද්ධ වෙන්නේ බල අරගලය නිසා සමහරලාට තමුන්ගේ පුද්ගලික තමුන්ගේ පක්ෂයේ අභිප්‍රාය අරමුණු රටේ අරමුණු වලට වඩා ඉහළින් තිබුණා. අන්න ඒකයි මූලික ප්‍රශ්නය වුණේ. එහෙම දැන් උදාහරණයක් විදිහට දැන් ඒ දවස්වල මේ බණ්ඩාරනායක මහත්මයාගේ එහෙම නැත්නම් ඩඩිසේන නායක මහත්මයා ඇති කරන්න හදපු ගිවිසුම් ගහගෙන තිබුණා නම් අපේ රටේ මේ වගේ බරපතල යුද්ධයක් ඇති වෙන්නේ නැහැ. බොහොම සරල කාරණා තියෙන්නේ. දැන් ඊයේ ජාතික නිදහස් දිනේදී දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරා. ඒක බොහොම ඇත්තටම මේ බොහොම අනුවේදනීය අවස්ථාවක් මගේ පැත්තෙන් බලපුවම. රයිට්.
ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් ඉඳලා තියෙනවා. නමුත් දෙමළ ජනතාවත් එකතු වෙලා මේ ඔවුන්ගේත් අභිප්‍රායන් එකතු කරගන්න අවස්ථාවක් ලැබීමක්. ඉතින් අපි මේ වගේ සරල දේවල්වත් අපි අතීතයේදී අපි කරලා නැහැ. ඒ අතීතයේ අපිට වැරදුණු තැන් බොහෝ දේවල් කියන. දැන් අපි ඒකීය රාජ්‍යයේ ෆෙඩරල් ක්‍රමයේ මේ දේවල් කතා කරලා චුලනන්ද මහත්මයා මේ ඒකීය රටක් තුල ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න බැරිද? නෑ, ඒකීය රාජ්‍යයක් තුල ප්‍රජාතන්ත්‍රය ස්ථාපිත කිරීමේ නොහැකියාවක් නැහැ. නමුත් මම හිතන්නේ බලය කියන පිළිබඳ කාරණේ ගත්තාම බලය තවදුරටත් සංකේන්ද්‍රණය කරගත යුතුද? නැත්නම් බලය විමධ්‍යගත යුතුද කළ යුතුද කියන සංවාදයට අපි එළඹෙන්නට ඕනේ. මොකද බලය කියලා කියන්නේ ඒකරාශී වීම තුල වෙන හානිය අපි ඉතා මෑතක හොඳටම දැක්කා. අසීමිත බලයක් තනි පුද්ගලයෙකුට ඒකරාශී වීම නැත්නම් පුද්ගල කණ්ඩායමක් පාලකයන් කණ්ඩායමක් අතර ඒකරාශී වීම කොයිතරම් නරකට සමස්ත ප්‍රජාවටම බලපානවද කියන එක අපි දැක්කා. ඒක දැන් උදාහරණයක් හැටියට පසුගිය රජයේ සමයේදී ජනාධිපතිවරයාට අසීමිත බලතල දෙන ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම තුල ඇතිවෙච්ච අහිතකර ප්‍රතිඵල අපි හොඳටම දැක්කා. ඒක තුල සිද්ධ වෙච්ච බොහෝ නරක පැති තිබුණා. රට තුල ජාතිවාදයේ වේගයෙන් හිස එසවීම, ආගමික අන්තවාදයේ හිස එසවීම. මම කියන්නේ දැන් මේකට මට පොඩි උදාහරණයක් කියන්න දෙන්න චාමර මේ යුද්ධය ආසන්නයෙන් වාගේ යාපනයේදී මට හම්බෙච්ච කතෝලික පූජකවරයෙක් හරි අපූර්ව කතාවක් කිව්ව එක මම හිතන්නේ අපි මේ සමස්ත ජනතාවම හිතන්න ඕන කාරණයක්. ඔහු කියනවා ඔහුගේ පාසලේ ළමුන් පාසලේ කිසියම් උත්සව අවස්ථාවක දෙමළෙන් ජාතික ගීය ගායනා කරනවා. දැන් අපි දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳව ඇත්තටම මමත් මේ ගුණසේන මහත්මයාත් 100%ක් එකඟ වෙනවා. අපි හිතාමත්ම වැදගත් කඩයිමක් පසු කළා. ජාතිවාදී නොවන දෙයක් කියපු ආවේ. මේ රටේ මිනිස්සු ද්‍රවිඩ ජනතාව තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරා. ඒ උන්ගේ අයිතිය අපි ඒ උන්ට දිය යුතුයි. අපේ ඊවසිය යුතුයි. ඉතින් ඒ වගේම මේ පාසල් ළමුන් ගායනා කරනකොට ඒ පළාත බාර හමුදා ප්‍රධානියෙක් එතන ඉඳලා අර පූජකතුමාගෙන් සුහදව විමසලා තියෙනවා. ෆාදර් දැන් මේ ළමයි මේක දෙමළ භාෂාවෙන් කියනකොට මට කිසිම දෙයක් ඒක වැටහෙන්නේ නැහැ. මට කිසි හැඟීමක් එන්නේ නැහැ. එතකොට ෆාදර් කියනවා ඒක තමයි මහත්මයා මා ඔබට කියන්නේ මේක අන්බසකින් අපේ දරුවන්ට ගෑනකොට ඔවුන්ට ඒක දැනෙන්නෙත් නැහැ. මෙන්න මේ සරල සත්‍ය අපි වටහා ගන්නට ඕනේ. මේ නෙල්සන් මැන්ඩලා හරි අපූර්වට වර එක කිව්වා. ඔබ යමෙකුට වැටහෙන භාෂාවකින් කතා කරන්නේ නම් එය ඔහුගේ මොළයට යයි. නමුත් ඔබ යමෙකුට ඔහුගේ භාෂාවෙන් කතා කරන්නේ නම් එය ඔහුගේ හදවතට වදී කියලා. අපි මෙන්න මෙතනට එන්න ඕනේ. මම හිතන්නේ ඊටාමත්ම වැදගත් කාරණේ අපි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ කියන කාරණය තුළදී මේ දේශපාලකයන්ගේ වගකීම වටහා ගැනීම. ඉතිහාසයේ පුරාම ගුණසේන මහත්මයා කියවම අපි දැක්කේ මූලික අරමුණ බලය. දේශපාලනයේ මූලික අරමුණ බලය තමයි. හැබැයි බලය ලබාගන්නේ කුමකටද? අපි මේ බලය ලබාගන්නේ මේ රටේ ජනතාවට යහපතක් සිද්ධ කරන්නද? එහෙම නැත්නම් තමන් හා තමන් වටා ඉන්නා වූ කණ්ඩායමේ සුඛ විහරණය සඳහා පමණක්ද? අපි ඉතිහාසයේ පුරාම දැක්කේ කල්ලිවාදී දේශපාලනයක්. දැන් අපි අද ඇවිල්ලා ඉන්නේ එතනින් එහාට යන්න ඕනේ කියන තැනට. මොකද අපි ඊ타ත්ම අසීරු අරගලයක් මැද්දේ මේ රටේ මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න විශාල කැපකිරීමක් කරා. ඒ කැපකිරීම තුළ මිනිසුන් වෙනස් විදියට හිතන්න ඕනේ කියන මතයකට ආවා. ඒක වෙනස් පාලනයක් බිහි කරගත්තා. දැන් අපේ වගකීම වෙන්නේ පුරවැසියෝ හැටියට, දේශපාලකයෝ හැටියට, ආගමික සංස්ථා විවිධ මේ තියෙන සමාජ කණ්ඩායම් එකතු වෙලා මේ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගය ජයගන්නේ කොහොමද කියලා හිතන එක. ඒකෙදි මූලික කාරණා දෙකක් මම නැවතත් කියනවා. එකක් තමයි පුරවැසියා බල ගැන්වීම. සහ දෙවනු දේශපාලකයා වගකීම් සහගත වීම. ඊට අමතරව මේ රටේ තියෙන ආගමික සංස්ථා ඇතුළු සියලුම සංස්ථාවන් Tamanගේ වගකීම තේරුම් ගනිමින් සියලු අගතීන් බැහැර කරමින් පොදු ශ්‍රී ලාංකිකයා නිර්මාණය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය විවර කර ගැනීම. තාමත් පැහැදිලි කාරණේ. අපිට වැරදුණු තැන් මොනවද? නිවැරදි විය යුතු තැන් මොනවද? සහ මේ පවත්නා ක්‍රමයන් පිළිබඳ අපි කතා කරනවා. ක්‍රමයේ වැරද්දක්ද මිනිසුන්ගේ වැරද්දක්ද කියන දේ පිළිබඳ අපි තෝරා බේරා ගැනීමක් අවශ්‍ය කරගත යුතුයි. ඊයේ දවසේදී Facebook එහෙන් පාවිච්චි කරා නම් දකින්න ඇති මේ ජාතික ගීය දමිළ බසින් ගායනා කිරීම හා සම්බන්ධයෙන් සුදු කළු මතවාදයන් බොහෝමයක් තිබුණා. මේක එක්තරා විදියකින් ඇතමුන් ජාතිවාදයේ වපුරන් උත්සාහ දරන මොහොතක් වෙන විදිහට අර ඔබතුමා කිව් කාරණේ හරියටම හරි. දැන් සිංහලෙන් ජාතික ගීය කියනකොට අපිට උපරිම ජාතික හැඟීමක් තියෙනවා. නමුත් සිංහල අකුරක් වචනයක් නොදන්න දමිළ ජාතිකයෙක් මේක කියනකොට මොකද්ද තියෙන හැඟීම? කියන්නේ කොහොමද? මෙන්න මේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අපි ඉන්දියාව කියන සාධකයත් එක්ක කතා කරොත් ඉන්දියාව කැලි 18කට වගේ කැඩිලා විනාශ වෙවි කියන බලාපොරොත්තුවක් තිබුණ ඉන්දියා රාජ්‍ය බිහි වෙනකොට. හැබැයි ඉන්දියාව අද වෙද්දි මං හිතන්නේ කුලාතින් ගත්ත ಜಾති මේ තාමත්ම විසිරුණු ජන ව්‍යුහයක් තියෙනවා. උන් ප්‍රජාතන්ත්‍රවාදී යම්තාක් දුරකට තහවුරු කරගෙන තිබෙනවා. මොකද අඩුම කුලයේ කෙනා ජනාධිපති ධූරයට එන තත්ත්වයට දක්වා උන්ගේ පාලන තන්ත්‍රය බොහොම ලස්සනට හැදුනා. නමුත් අපේ තාමත් මිනිසුන්ගේ ඔළුවේ තියෙන වෙනස්ම විදිහේ මතවාදයක්. මේක ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න හරි අමාරු ගමනක් වෙයි නේද? දැන් ඉන්දියාව සම්බන්ධයෙන් කතා කරනකොට
ඉන්දියාවත් ලංකාවත් අතර තියෙන මූලික වෙනස තමයි ඉන්දියාවනු නිදහස් අරගලයේදී විශේෂයෙන්ම ඉන්දියානු නායකයන් ගාන්ධි ප්‍රමුඛ ඉන්දියානු නායකයන් ඉන්දියානු සමස්ත ඉන්දියානු ජාතිකවාදය ඇති කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරා. ඉන්දියාව ඒ වෙනකොටත් බෙදිලා තිබුණා. දැන් ඉංග්‍රීසීන්ගේ පාලනයට කලින් මහරජාවරුන්ගේ පාලනය යටතේ බෙදිලා තිබුණා. එකම ඉන්දියාවක් තිබුණේ නැහැ. නමුත් ඉන්දියානු ජාතික නිදහස් අරගලය හරහා මේ ඒකීය ඉන්දියාව පිළිබඳ අදහස පෝෂණය කිරීමට මේ නිදහස මේ සඳහා සටන් කරපු නායකයෝ කටයුතු කළා. ඊළඟට තවත් කාරණයක් තියෙනවා. ඉන්දියාව ගැන ඔබතුමා අහපු නිසා මම කියන්නම්. දැන් බලය බෙදීම සම්බන්ධයෙන්. දැන් ඉන්දියාවේ දැන් අපේ අදහසක් තියෙන අපේ මිනිසුන්ගේ අදහසක් තියෙන මේ යම්කිසි බලතල දුන්නොත් එහෙම බලතල බෙදලා ගියොත් එහෙම වුන් වෙන් වෙන්න පුළුවන් කියන අදහසක්. ඒක මිත්‍යාවක්. දැන් ඉන්දියාව අද ආශ්‍රයෙන් ගත්තොත් එහෙම ඉන්දියාව නිදහස ලබන අවස්ථාවේදී මේ ඉන්දියාවේ ප්‍රාන්ත බෙදලා තිබුණේ කලින් ඉංග්‍රීසි කාලේ ප්‍රාන්ත බෙදලා තිබුණා. දැන් මැඩ්‍රාස් ප්‍රෙසිඩන්සි කියලා ප්‍රාන්තයක් තිබුණා. ඒක තමිල්නාඩුවත් තවත් ප්‍රදේශات එකතු කරලා තිබුණා. ඊට පස්සේ හයිද්‍රාබාද් කියලා ප්‍රාන්තයක් තිබුණා. තව ත්‍රිවෙන්ද්‍රම් කොචින් කියලා ප්‍රාන්තයක් තිබුණා. ඒ විදිහට දැන් මේ මහරජාවලුන්ගෙන් ගත්ත ප්‍රාන්ත හයිද්‍රාබාද් ප්‍රාන්තේ මහරජාවල. දැන් මේ ප්‍රාන්ත බෙදීමේදී භාෂාව උඩ නෙමෙයි බෙදලා තිබුණේ. දැන් මැඩ්‍රාස් ප්‍රෙසිඩන්සි කියන ප්‍රාන්තයේ දෙමළ භාෂාව කතා කරන ජනයා විතරක් නෙවෙයි මලයාලම් සහ මේ කර්ණාටක භාෂා කතා කරන ජනයාත් හිටියා. එතකොට මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි දෙමළු ව්‍යාපාරය වගේ ඇති වෙලා ආවා මේ වෙන්වීමේ ප්‍රවණතාවයක් අන්නදුරේ මහත්මයාගේ ප්‍රමුඛත්වයෙන් වෙන්වීමේ ප්‍රවණතාවය. එතකොට මේ අවස්ථාවේදී ජවහර්ලාල් නේරු ඉන්දියාවේ අගමැතිතුමා මේ ප්‍රාන්ත නැවත වෙන් කෙරුවා භාෂාව අනුව. දැන් තමිල්නාඩු ප්‍රාන්තය මම හිතන්නේ 960 ගණන් වල ඇති වෙන්නේ. ඊට කලින් කේරළ ප්‍රාන්තය ඇති වුණා. කර්ණාටක සහ මේ ආන්ධ්‍ර ප්‍රදේශ. දැන් ආන්ධ්‍ර ප්‍රදේශ නැවතත් බෙදලා තියෙනවා කොටස් දෙකකට. දැන් මේ භාෂාව අනුව මේ ප්‍රාන්ත බෙදුනට පස්සේ මේ අනුක්‍රමයෙන් මේ වෙන්වීමේ ප්‍රවණතාවය නැති වෙලා ගියා. ඒ තව එක හේතුවක් තිබුණා අර 962 ඉන්දුතීන යුද්ධයෙන් පස්සේ වෙන්වීම ඉන්දියානු ව්‍යවස්ථාවෙම තහනම් කරා. ඊට අමතරව මේ වෙන්වීමේ ප්‍රවණතාවය නැති වුණා භාෂාව අනුව මේ ප්‍රාන්ත බෙදුවට පස්සේ. බලය කොහොමද බෙදලා තිබුණේ. ඉතින් දැන් මේ தත්ත්වය දැන් අපිට ආදේශ කරුවොත් එහෙම බලය එහෙම බෙදුවට පස්සේ එහෙම වෙන්වීමේ ප්‍රවණතාවය නැහැ. එක්වීමේ ප්‍රවණතාවය තමයි වැඩි වෙන්නේ. එක්වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා වෙන්වීමේ ප්‍රවණතාවයට වඩා. දැන් මේක මේ සාමාන්‍ය මිනිස්සුන්ට හිතනවා මේක පරස්පර විරෝධී කියලා. නමුත් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහටයි. තමත් අපි හිතන්න උන කාරණා බොහොමයක් තියෙනවා. මේ දේවල් පිළිබඳ ටිකක් ගැඹුරින් අපි හිතා බැලිය යුතුයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වුණු රටකට යාමේදී අපි නොදැක්ක නොදුටු දේ බොහොමයක් තියෙනවා ලෝකෙත් එක්ක ගලපද්දී. මම කැමති සුනන්ද මහත්මයා ලෝකෙත් එක්ක කතා කරන විටදී අපි ඉන්න තැන කොතනද? අද ලෝකයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය ගත්තාම අපි අර ළිඳේ ඉන්න ගෙම්බු වගේ අපි හිතනවා මොකක් හරි පොඩි දෙයක් ලැබුණාම මේක තමයි උපරිම ප්‍රජාතන්ත්‍රවාදී කියලා. නමුත් ලෝකෙ ඊට වඩා පුළුල් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අපිට හිතා ගන්නවත් බැරි තැනක තියෙනවා ඇතම් රාජ්‍යයන් වල ප්‍රජාතන්ත්‍රවාදය. අපි ලෝකෙත් එක්ක ලංකාව ගැලපුවොත්? ඔව් ඇත්තටම ලෝකෙත් එක්ක ලංකාව ගලපලා බලනකොට අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අතින් හොඳ තැනකයි කියලා කියන්න පුළුවන් මට්ටමක නෙමෙයි. විශේෂයෙන් අපි ගැරහීමට ලක් කරන බොහෝ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පතින් අපිට වඩා හුඟක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් මහා බ්‍රිතාන්‍ය වගේ රටක වුණත් පුද්ගල නිදහස, අනේකාට ගරු කිරීම මේ වුණිතා තදින් ස්ථාපිත කරලා තියෙනවා. වර්ණය, කුලය ආදී කිසිම මේ ගෝත්‍රවාදී සංකල්ප වලින් බැහැරව මිනිස්සෙකුට මිනිස්සෙක්ට සලකන මට්ටමකට තමන්ගේ රටවල් පත් කරගන්න මේ මිනිස්සු විශාල කැපකිරීමක් කරලා තිනවා. හැබැයි අපි මේ දේවල් අරගෙන නැහැ. ආසන්නම ඉන්දියාව ගත්තා වුණත් දැන් ඉන්දියාවේ අතරම සියලු ප්‍රශ්න වලින් විනිර්මුක්ත වෙච්ච රටක් නෙමෙයි. අදටත් ඉන්දියාවේ විටින් විට ජාතිවාදී කෝලහල තියෙනවා, ආගම්වාදී කෝලහල තියෙනවා. නමුත් ඒ සියල්ල යටපත් කරගන්නට පුළුවන් වන විදිහේ දේශපාලන සංස්කෘතියක් ගොඩනගා ගන්න අවශ්‍ය වටපිටාව වුන් හදලා තියෙනවා. විශේෂයෙන්ම මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු තුළු නිදහස් ව්‍යාපාරේ හිටපු පතාක යෝධයන්ගේ කැපවීම, පරිත්‍යාගය ඒකට බලපාලා තියෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් ගෙන ආපු සටනක් මේක. ඒක නිසා තමයි අදත් ඉන්දියාවට පුළුවන් වෙලා තියෙන්නේ
සූට්කේස් එකක් අරගෙන ජනාධිපති මන්දිරයට එන ජනාධිපතිවරයා ඒ සූට්කේස් එකේම තමන්ගේ කාලේ ඉවරුණාන් පස්සේ බඩු ටික අරගෙන යන්න පුළුවන් විදිහේ සමාජයක් හදන්න. නමුත් අපේ රටේ අපි ඉතිහාසයේ පුරාම දැක්කේ සූට්කේස් එක අරන් එන මිනිහා කන්ටේනර් එකක් අරන් ආපහු යන රටක්. ඉතින් එතනට තමයි අපි දේශපාලනික වශයෙන් පත් උනේ. මේකෙදි අපි ඉගෙන ගන්න ඕනේ. අතරම ලෝකේ අනිත් රටවල් වලට ගැරහීම නවත්තලා අපි මම කියන්නේ ඔව් අධිරාජ්‍යවාදය තියෙනවා, ධනවාදී ආක්‍රමණය තියෙනවා, ගෝලීය ධනවාදී මේ සියලු කාරණා ඇත්ත. අපි ඒවත් එක සටන් කරන්න ඕනේ. ධනවාදයට එරෙහිව අපි සටන් කරන්නට ඕනේ. සියලු අගතීන්ට එරෙහිව සටන් කරන්න. හැබැයි මේ සටන් කිරීම කියලා කියන්නේ අන්‍යයන්ට ගැරහීම නෙමෙයි. මේක අපි රට තුලින්ම පටන් අරන් ජාත්‍යන්තරයටම ගෙනිච්ච දෙයක්. රට තුල අපි අන්‍ය ජාතිකයන්ට ගරහනවා. අන්‍ය ආගමිකයන්ට ගරහනවා. මම කියන්නේ හැම කෙනෙකුටම තමන්ගේ ජනවර්ගය, තමන්ගේ ජාතිය පිළිබඳව අභිමාණයෙන් හිතන්නට අයිතිය තියෙනවා. හැබැයි Taman අභිමානවත් කියලා කියන්නේ අනේකා පහත් කියලා හිතන එක නෙමෙයි. මෙතනට එන්න ඕනේ. මේකේ තව ප්‍රශ්නයක් තමයි ජාම්‍ර මන් දකින්නේ නිදහසෙන් පස්සේ අපිට සිදු වෙච්ච ඛේදජනකම තත්ත්වය. මේ රටේ දේශපාලන පක්ෂ ක්‍රමයේ ඉතාමත් ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතිනවා. ඒක බරපතල ඛේද වාචකයක්. උදාහරණයක් ඇටියට ලංකාවේ නිදහසේ ලබනකොට නිදහසෙන් පෙර ඉඳලා ලංකාවේ ශක්තිමත් වමේ පක්ෂ තිබුණා. ඊට අමතරව ඊට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පක්ෂ ගොඩනැගෙන සම්ප්‍රදායක් තුන. මේ පක්ෂ තමයි මෙච්චර කල් ලංකාවේ දේශපාලනය කරේ. ඒතකොට මේ පක්ෂයක ව්‍යුහයක් තිබුණා. පක්ෂයේ නායකයෙක් ඉන්නවා. උපසභාපතිවරයෙක් ඉල්ලතර තියෙනවා. ඊට පස්සේ ගම්මට්ටමේ පක්ෂ කමිටු තිබුණා. මේක මේ 80 90 දශකයේ 2000 මේ මෑතක් වෙනකම්ම තිබුණා ලංකාවේ. දේශපාලන පක්ෂ හැටියට තමයි මිනිස්සු බැඳිලා හිටියේ. ඒකේ හොඳ සහ නරක දෙකම තියෙනවා. සමහරව අර කැපුවත් නිල් අර ගුණසේන මහත්මයාගේ එහෙම හැදිච්ච අය හිටියා. හැබැයි ලංකාවේ තිබුණා දේශපාලන පක්ෂ හරහා මිනිස්සු සංවිධානගත වෙන ක්‍රමයක්. ඒකෙදි පක්ෂ විනයක් තිබුණා. අඩු වැඩි වශයෙන් ඒවා පවත්වාගෙන ආවා. නමුත් පසුගිය අවුරුදු 10ක විතර වගේ කාලය තුළදී අපි දැකපු දේ තමයි පැවති පාලන තන්ත්‍රයන් ඇතුලේ මේ පක්ෂ ක්‍රමයේ මුළුමනින්ම කුඩුපට්ටම් කරලා දෙමු. පක්ෂ දිය කර හැරියා. පක්ෂවල මිනිස්සු සල්ලි වලට මාරු වෙන මට්ටමට ආවා. දේශපාලකයාගෙන් මිදිලා මුදලාලි කෙනෙක් ව්‍යාපාරිකයෙක් එහෙමත් නැත්නම් සමාජයේ අයහපත් පැත්තට යොමු කරන ප්‍රවණතාවයක නියමයක් බවට පත් වුණා. මේක බරපතල විදිහට බලපෑවා. එතනින් පස්සේ හැදුණු දේශපාලන ක්‍රමය මම දකින්නේ ඉතාමත්ම හානිකරයි. නායකයෙක් ඉන්නවා. ඒ නායකයා වටේ අන්තේවාසිකයෝ රැලක් ඉන්නවා. ඔහු යටතේ තව රැලක් ඉන්නවා. මෙහෙම කවයන් හැදෙන්න පටන් ගත්තා. අභ්‍යන්තර කවයන්. මේ කවයන් තමයි ලංකාවේ පැවතුනේ දේශපාලන පක්ෂ නෙමෙයි. ඒතර තවදුරටත් නාමිකව තමයි තියෙන්නේ පක්ෂ කමිටු. එක එක පක්ෂවල කමිටු ගම්මට්ටමේ අදත් තියෙනවා. හැබැයි මේ කමිටු නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. අර උඩින් ඉඳලා පහළට එන දේශපාලන දූරාවලියේ එක එක මට්ටම් වල ඉන්න පුද්ගලයන්ගේ අන්තේවාසිකයන් රැළ. මෙන්න මේක බරපතල හානියක් මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ලංකාවේ අද දවසේ කරලා තියෙනවා. අපි මේක නැවත ආපහු හරවන්නට ඕනේ. මිනිසුන් දේශපාලනික කරන්න ඕනේ. දේශපාලන වශයෙන් මිනිසුන් දැනුවත් කරන්නට ඕනේ. මේක තමයි අපෙන් අද වෙන්නේ නැති. මෙන්න මේ ගැටලුව නිසා තමයි පුරවැසි සමාජයේ බිඳ වැටලා තියෙන්නේ. ඒක නිසා තමයි ඊටාත්ම නරක විදිහට මේ රටේ ඉන්න ජාතිවාදීන්ට, ආගමික අන්තවාදීන්ට මිනිසුන්ව මෙහෙවන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි අපි දැන් යම් ප්‍රමාණයකට අර මම කලින් කිව්වා වගේ එකෙන් ආපහු හැරෙමින් ඉන්නවා. මෙන්න මේ ප්‍රවණතාවය අපි ඉස්සරහට ගන්න ඕන කියන එක තමයි මම යලියලිත් කියන්නේ. හොඳයි. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම හමුවේ තිබෙන අභියෝග මොනවාද? අපි පසුබිම සකසා ගත්තා. අපි වර්තමානයේ පවතින ප්‍රායෝගික උදාහරණත් එක්ක මිල ගඩහෝරාවේදී කතා කරමු. කෙටි විරාමයකට යමු. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි කතා කරේ. මේ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිත කිරීම කියන එක ඉතාමත් අසීරු කාරණයක්. ඒක ස්ථාපිත වුණායින් පසු ඒ පිළිබඳ පසුවිපරමක් කිරීම ඊටත් වැඩිය අපහසු කාරණයක්. කොයි ආකාරයෙන්ද මේ දේවල් සිද්ධ වෙන්නේ කියන කාරණේ. අපි පසුබිම සකසා ගත්තා. අද වෙද්දී අපි සමාජ ජාල වෙබ් අඩවියකට ගියත් අපි ඒ තුල දකින්න අපි බොහොම විවෘතව මේ පිළිබඳ කතා කරොත් සිංහලේ මේ වගේ සංකල්පයන් එනවා. ඒ වගේම විශේෂයෙන් අපි දකිනවා මුස්ලිම් ලීගයේ හෝ වේවා ඕනක සංගමයේ හෝ වේවා ඊට අමතරව ගත්තාම බොදුබල සේනාව හෝ වේවා මේ මුස්ලිම් කොංග්‍රසය හෝ වේවා මේ ආකාරයෙන් රටේ තියෙන ජාතීන් මූලික කරගත් පක්ෂ ක්‍රමයක් රට තුල ස්ථාපිත වෙනවා. මම විවෘත ප්‍රශ්නයක් යොමු කරන්නේ මේක කොයිතරම් දුරට අභියෝගයක්ද ප්‍රජාතන්ත්‍රවාදයට? ජාතීන් අතර ජාතීන් දැන් ඒක මේ අපේ සංස්කෘතියත් එක්ක ගත්තාම මේ දැන් උක පොඩ්ඩක් එහාට ගියොත් එහෙම දැන් පොන්නම්බලම් රාමනාදන් මහත්මයා මේ මම හිතන්නේ ඩොනමෝර් කොයිසමේද වෙන්න ඕන මේ කිව්වා මේ හෝ ඊට කලින් මේ කිව්වා මේ වාර්ගික මේ වශයෙන් මේ නියෝජනයක් තියෙන්න ඕන කියලා මේ පාර්ලිමේන්තුවේ සෝල්බරි කමිෂන් නෝනේ වාර්ගික වශයෙන් නියෝජනයක් තියෙන්න ඕන කියලා පාර්ලිමේන්තුවේ. නමුත් ඒක මේ ඒ කොමිෂන් විසින් පිළිගත්තේ නැහැ. නමුත් ඒ වාර්ගික වශයෙන් නියෝජනයක් තියෙන එක අර බටහිර මෙහෙන් අපිට ආපු ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමත් එක්ක එකඟ නැහැ. වාර්ගික වශයෙන් නියෝජනයක් තියෙන එක. ඒකට ඒක කොමිෂන් විසින් ප්‍රතික්ෂේප කරුවා. දැන් හැබැයි අපේ සංස්කෘතික පසුබිම වෙලා තියෙන්නේ
ඒ වාර්ගික වශයෙන්. මිනිස්සු හිතන්නේ වාර්ගික වශයෙන්. වාර්ගික වශයෙන් දේශපාලන පක්ෂයක් තියෙනවා, කණ්ඩායමක් තියෙනවා. එතකොට මේක මේ ලංකාවේ ස්ථාපිත වෙන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු හිතන විදිය තමයි ඒ. නමුත් බටහිර මූලික ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමට ඒක විරුද්ධයි. ඉතින් මේ ගැළපීම දැන් අපේ සංස්කෘතිය තමයි මෙතන තියෙන්නේ. වාර්ගික වශයෙන් දේශපාලන පක්ෂයක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පදනම ඊට වඩා වෙනස්. ඒ පදනමින් නිර්මාණය වීම කියන එක කොයිතරම් අභියෝගයක්ද ප්‍රජාතන්ත්‍රවාදය? ඔව් ඒක මෙහෙමයි. දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදයේම මූලික අර්ථයක් නේ පුද්ගලික නිදහස කියන එක. ඒක අනුව අපිට තර්ක කරන්නට පුළුවන් කෙනෙකුට තමන්ගේ වාර්ගික පදනමින් දේශපාලන පක්ෂ බිහි කරගන්න පුළුවන් කියන එක. ඒක අපිට ප්‍රතික්ෂේප කරන එක උන්ගේ අයිතිය. හැබැයි මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළතීම අපි පුරවැසියන් හැටියට වඩා ශක්තිමත් වෙන්න ඕනේ. වාර්ගිකත්වයට වඩා මනුෂ්‍යත්වයේ ඉහළයි කියන තැනට දේශපාලනය ගේන්නේ. මේක තමයි අපිට තියෙන අභියෝගය. දැන් මේ අභියෝගේ ජය ගන්නට තිබිච්ච අපේ අසමත්කම නිසා තමයි විශේෂයෙන්ම ලංකාවේ ඉතිහාසයේ පුරාම වාර්ගිකත්වයෙන් පක්ෂ බිහිවන මට්ටමකට මේ දේශපාලනය හැඩ ගැහුනේ. දැන් අපි මේක අනිත් පැත්ත හරවන්න ඕන කාලේ ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මෙතනදී වඩාම වැදගත් වෙන කාරණේ තමයි පුද්ගලයන්ගේ දැනුවත්භාවය කියන එක. දැන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාව නැවත ගොඩනගන්නේ දේදුණු වර්ණයෙන්. අපි දේදුණු වර්ණයෙන් යුක්ත ජාතියක් කියලා. මොකද විශාල ගෝත්‍රික කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් ඉන්න රටක්. සුදු ජාතිකයන් සහ කළු ජාතිකයන් අතර අරගලයට අතරම ගෝත්‍රිකයන් අතර තිබිච්ච මේ විභේදනය ඉතාමත්ම බරපතලයි. මේ සියලුම දේවල් එක තැනකට ගේන්න මැන්ඩෙලා ඉතාම දැඩි කැපකිරීමක් කරනවා. ඉන්දියාවේ කැපකිරීම කරනවා. ලෝකයේ මේ බහු ආර්ගික රටවල් වල මේ ගැටලුවට මුහුණ දෙමින් නෝන් යම් ප්‍රමාණයකට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එතනදී අපි කොහොමද මේ අභියෝගේ ජයගන්නේ කියන එක තමයි අපි හිතන්නට ඕනේ. මොකද දැන් මේ වෙද්දි වාර්ගික මට්ටමින් විවිධ සියලු ජාතීන් අතර පක්ෂ තියෙනවා. හැබැයි අපි මම නැවතත් කියන්නේ අපි ගන්න ඕන සංවාදේ මෙතනට වාර්ගිකත්වයේද ප්‍රජාතන්ත්‍රවාදයේද? පුද්ගල නිදහසද? එහෙම නැත්නම් අපි බෙදී වෙන්වීමද? මෙන්න මේ කාරණේ සිංහල දෙමළ මුස්ලිම් එහෙම නැත්නම් බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු මේ සියලු ප්‍රජාවන් අතර පුළුල් සංවාදයකට අපි භාජනය කරන්නට ඕනේ. මේ සංවාදයේ පටන් ගැනීමදී අපිට තියෙන බරපතලම බාධකයක් වෙලා තියෙන්නේ මේ ජාතිවාදී ආස්ථානයන් මත ඉඳලා කටයුතු කරන කණ්ඩායම්. මෙතනදී මම දකිනවා චාමර අපේ මේ වගකීම අපි හරියට ඉෂ්ට කරන්නේ නැහැ කියන කාරණා. උදාහරණයක් ඇටියට දැන් අපි දේශපාලකයාගේ වගකීම ඉෂ්ට කරන්නේ නැහැ. මොකද අපි මම දකින්න දේ තමයි පළවෙනිම සටන අපිට තියෙන්නේ ප්‍රජාතන්ත්‍ර ස්ථාපිත කිරීමේදී ජාතිවාදය තුළ සියලුම අන්තවාදයන්ට එරෙහිව සටන් කිරීම. තීරණාත්මකව පරාජය කිරීම. එක වරක් ඒ පරාජය කළොත් අපේ සටන ජය ගත්තා වෙනවා. එතනින් පස්සේ මේක නැවත ඉස්මතු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් ඒ පරාජය අත්කර දෙන්න පුළුවන් කියන විශ්වාසය අපිට ඇවිල්ලා තියෙනවා. දෙවෙනි කාරණේ මේ රටේ තියෙන මාධ්‍ය වලට ලොකු වගකීමක් තියෙනවා මේකෙදි. මම දකිනවා මාධ්‍ය වලින් මේ වගකීම හරියට ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. උදාහරණයක් ඇටියට ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ගත්තාම 75%කට වඩා අපි දකින්නේ වාර්තාකරණය. උන් පුවත් වාර්තා කරනවා. ඒ පුවත් වාර්තාකරණයේ ඇතුලේ විශ්ලේෂණය කියන කැලේ හැලිලා තියෙනවා. මේක බරපතල හානියක් මේ රටේ මිනිස්සුන්ට කරන. මොකද අපි මිනිස්සුන්ට පුවත් පළ කිරීම පමණක් නෙවෙයි, පුවත ලබා දීම පමණක් නෙවෙයි, ඒ පුවත් පිළිබඳ විග්‍රහයක්, විශ්ලේෂණයක් සැපයීමත් අපේ මාධ්‍ය වේදීන් හැටියට වගකීමක් කියලා. මේක නැති. ඒක නිසා මිනිස්සු තීරණ ගන්නේ දකින්න පුවත හරහා. ඒක නිසා තමයි විවිධ කල්ලි කණ්ඩායම් රට තුල වරින් වර හැදෙන්නේ. තාක්ෂණයේ අපිට ලැබීමත් එක්ක මේ තාක්ෂණය හරහා ඕන කෙනෙකුට හොඳ සහ නරක දේවල් කරන්නට පුළුවන්. දැන් උදාහරණයකට ගත්තන් පස්සේ අපිට අර ගෝයන් කපන්න තියෙන දෙයක් ඇත්තෙන් තනකොළ කපන්න පුළුවන්. අපි ඒ වගේ මිනිස්සු කණ්ඩායමක් බවට තමයි පරිවර්තනය වෙමින් හිටියේ. ගෝයන් කපන දෙයක් ඇත්තෙන් තනකොළ කපනවා. ඒක නිසා අපි තාක්ෂණය භාවිතා කරේ ඊටමත් නරක විදිහට ඇතැම් අවස්ථාවල ඒක හරහා ජාතිවාදයේ ඔය මං කියන ආගමික අන්තවාදය වගේ දේවල් පැතිරුණා. මෙතනින් අපි මෙහාට එන්නට ඕනේ. ඒක නිසා මාධ්‍ය හැටියට මේ සමාජය දැනුවත් කිරීම සහ සමාජයට අවබෝධය ලබා දීම වගේ නිෂ්ඨ කර යුතු වෙනවා. තුන්වෙනි කාරණේ පුරවැසි කණ්ඩායම් සවි බල ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අභියෝග හමුවේ. මේක බරපතලම කාරණයක්. ඒක අපි මුල පිරුවා. පසුගිය ජනාධිපතිවරණයට කලින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතාමත්ම නරක විදිහට බිඳ වැටෙද්දී යුද්ධය හැමුවේ මිනිස්සු ඉතාමත්ම නරක අන්තයන් කරා ගමන් කරමින් ඉඳිද්දී රට පුරා ලේ වැగిරෙද්දී යුද්ධයට එරෙහිව මනුෂ්‍යත්වයේ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් රටේ දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් මේ රටේ පුරවැසියෝ හිමීට නැගිටින්න පටන් ගත්තා. පුරවැසි සංවිධාන ඉතාමත්ම අසිරියෙන් ගොඩ නැගින්නට පටන් ගත්තා. ඉතින් මෙන්න මේ සංවිධාන බලගැන්වීම ඉතාමත් වැදගත් කාර්යභාරයක් වෙනවා. මොකද අපිට මේ කිසි දෙයක් කරන්නට බෑ පුරවැසියා දැනුවත් තත්ත්වයට පත් කරන්න නැතුව. පුරවැසියා නොදැනුවත්ව මට්ටමක පවත්වා ගැනීම තමයි රටේ ආත්මාර්ථකාමී දේශපාලකයාගේ ස්වභාවය. ඒක අපි අතීතයේදී අත්විඳා. මොකද පුරවැසියාට දීලා තුනේ උඹලට දෙන දේ කාලා
උඹලා ඔහි විනෝදයෙන් ඉඳපල්ලා කියන මතය තමයි පුරවැසියෝ කියනවා තියෙන්නේ. එතනින් එහාට පුරවැසියන්ට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඕන් හිතුවේ අපි කාලා ඇඳලා ඉන්නවා එච්චර තමයි. එහෙනම් රටේ අධ්‍යාපන ක්‍රමයේ බිඳ වැටිලා තිබුණා. මේ සියලු දේවල් නැවත ගොඩනගන්නට ඕනේ. මේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන්ම අපි අපේ පුරවැසියව හදන්නට ඕනේ මේ රට මගේ රට වගේම අනේකාගේ රටේ කියන තැනට. මෙතනට අපිට තාම වැඩපිළිවෙලක් තියනවාද කියන එක ප්‍රශ්නයක්. අපි දැන් මුල පුරන්න ඕන කාලේ ඇවිල්ලා. රටේ අධ්‍යාපන ක්‍රමය තුල අපිට තියෙන්න ඕනේ අධ්‍යාපනය ලැබෙන දරුවා, මගේ දරුවා, ඔබේ දරුවා, මතු පරපුරෙන් එන දරුවට පාසල තුල හැංගීමක් එන්න ඕනේ මම ඉන්නේ සිංහල විතරක්, දෙමළ විතරක්, මුස්ලිම් විතරක් තියෙන රටක නෙමෙයි. මේ සියලු දෙනාම එකම පුරවැසියෝ කියන හැඟීම. මෙන්න මේ හැඟීම ඇති කිරීමත් අධ්‍යාපනයේ මූලික කාර්යභාරයක්. ඒ නිසා අධ්‍යාපනයේ පුරවැසියා ගොඩනැගීම, සියලු සමාජ සංස්ථා ගොඩනැගීම, පුරවැසි සංවිධාන බලවත් කිරීම සහ දේශපාලකයාට බලපෑම් කරන්න පුළුවන් මට්ටමට පරිසරය ගොඩනැගීම කියන්නේ සමාජය ගොඩනැගීම කියන මෙන්න මේ කාරණා ටික අපි එක විදිහට එක මිටට අකුලවාගෙන ශක්තිමත් කරන්න ඕනේ. එහෙම නොකර මේ පින් අපිට පනින්නට බෑ. මොකද අපි දන්නවා මේ වෙද්දි ඉස්සරහට එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා අපිට එල් වෙලා තියෙන යෝජනා සහ ඔවුන්ගේ අපිට ඉදිරිපත් වෙන කාරණා හරහා රට තුළ නැවත වතාවක් අපි දකිනවා විවිධ අන්තවාදීන් විසින් රට ගිනි අවුලන්ට උත්සාහ දරන අවස්ථාවක් තියෙනවා. අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. අපි ඊ타ත්ම බරපතල යුද්ධ කාලයක් පසු කළා. ඒ යුද්ධය තුළ අපි ඊ타ත්ම දරුණු ඛේදවාචකයන්ට මුහුණ දුන්නා. අපි මේ දිහා යථාර්ථවාදීව බලන්නට ඕනේ. මේ දිහා යථාර්ථවාදීව බලලා යුද්ධෙන් හානියටපත්, අගතියටපත් පාර්ශවයන්ට සාධාරණ ඉෂ්ට කරන්නට ඕනේ. රටක් හැටියට මේ යුද්ධෙන් නැති වුණේ උතුරේ සහ දකුණේ දෙපැත්තේම අපේ රටේ තරුණයෝ. මේ රට වෙනස් කරන්නට පුළුවන් විභාවයක් තිබිච්ච තරුණයෝ නැති වුණේ. ඒක නිසා මේ සියලුම දෙනා එක මිටකට අරගෙන අපි ඔවුන් දෙස පොදු ඇහැකින් බලලා වැරදි තැන් හරිගස්සාගෙන හෙටක් ගැන හිතන්නට පුළුවන් වාතාවරණයක් ගොඩනගා ගන්නට ඕනේ. මේක කිරීමේ වගේ මේක කරන්නත් ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්නත් ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම හරහා තමයි අර මං කලින් කියපු දේට අපිට යන්නට පුළුවන් වෙන්නේ. බොහොම පැහැදිලි. ඒ වගේම විශේෂයෙන් අපි අපේ රටේ දේශපාලනය සහ පුරවැසියා සහ රාජ්‍ය සේවය කියන මේ සියලු අංශ පිළිබඳ කතා කරන විටදී ඇමතුමාගේ ලියුම කියන දේ අනිත් හැම සියලුම දෙයට වඩා ප්‍රබල සාධකයක් බවට පත් වෙලා තියෙනවා. මොන චක්‍රලයක තිබ්බත් මොන විදිහේ නීති රීති සම්පාදනය වෙලා තිබුණා දේශපාලන බලාධිකාරියේ මැදිහත් වීම කියන දේ ඒ පවතින සියලු දේ වෙනස් කරන්නට හේතු වුණු කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්නට නම් මේ කියන සංස්කෘතියත් වෙනස් වෙන්න ඕනේ. අපිට වෙනස් කරගන්න පුළුවන්ද මේක? අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. දැන් ওই සංස්කෘතිය විශේෂයෙන්ම ඇති වෙන්නේ මං හිතන්නේ 970න් පස්සේ ඇති වෙච්ච ආණ්ඩුවේ සිරිමාව බණ්ඩාරනායක මහත්මියගේ විශේෂයෙන් දේශපාලන අධිකාරියේ බලවත් වීම වැඩි වුණා. දැන් ඇමතිවරයාගේ ලියුම කියන්නේ සුදුසාට සුදුසුකම් නොලැබීම. දැන් 1989 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ලෙන් පස්සේ ප්‍රේමදාස ජනාධිපතිවරයා පත් කළා මේ කොමිසමක් මේ ගැන හොයලා බලන්න. ඒ කොමිසමේ සභාපති හිටියේ ජී.එල්. පීරිස් මහත්මයා. එතුමා මේ කොමිසමේ වාර්තාවෙන් කියපු එක දෙයක් තමයි නැවතත් මේ විභාග තියලා සුදුසුකම් අනුව බඳවා ගන්න කියලා. ඊට පස්සේ මේ ප්‍රේමදාස මහත්මයා අර සෙන්ට්‍රල් කැලිකර් කියන ඒ දවස්වල තිබිච්ච විභාගය නැවත තිබුවා. මම දන්නේ දැන් ඒක තියනවාද කියලා. තියෙනවා ඒක තමයි. දැන් තාපු තියනවානේ. එතුමා තමයි ඒක පටන් ගත්තේ ඊට පස්සේ. එතකොට ඒ සුදුසාට සුදුසුකම් ලැබිය අනිවාර්යයෙන්ම. එතකොට මේ දැන් මේකත් මේ අර බෙදීමක්නේ. දැන් ඇමතිවරයාගේ ලියුම කියන්නේ මේ බලාධිකාරියට වඩාත් කිට්ටු පුද්ගලයා. එතකොට එයාට තමයි සැලකීම තියෙන්නේ. අර 151 කොටස. ඔව් 151 කොටස. බලාධිකාරියට කිට්ටු පුද්ගලයා. සැලකීමක් තියෙනවා. එතකොට ಜಾති වශයෙන් ගත්තත් අර සුළු ಜಾතින්ට සැලකීමක් නැහැ. මොකද ඒගොල්ලන් අර 151 එළියේ ඉන්නේ. එතකොට මෙන්න මේ தත්ත්වය තමයි තියෙන්නේ අපේ රටේ. දැන් මේක සමස්ත සමාජය පුරාම විහිදිලා තියෙනවා. ಜಾති වශයෙන්, කුල වශයෙන්, බලය වශයෙන් දැන් සම්පූර්ණයෙන්ම බෙදිලා තියෙනවා. දැන් මේ தත්ත්වය සුදුසාට සුදුසුකම් ලැබීම ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. එහෙම නැතුව කිසිසේත්ම දැන් දකුණේ තිබෙන අසහනයටත් මූලික හේතුව ඒකයි. දැන් පක්ෂ පස්සෙන් දේශපාලන මේ මැතිවරණවලදී කට්ටිය යනවා ගිහිල්ලා තමුන්ට රැකියාවක් බලාපොරොත්තු වෙනවා. දැන් මේක ඇත්ත වශයෙන්ම අපි පාලකයාට විතරක්ම දොස් කියලා හරියන්නේ නැහැ. දැන් කවුද ඉස්සෙල්ලම මේ එහෙම ගිහිල්ලා මේ ඉල්ලා සිටින ඇමතිවරයාගේ ජනතාවනේ. ඒතකොට ජනතාවම හිතනවා මේ ඒ තමන් ඇමතිවරයාට ලං වුණොත් එහෙම තමන්ට වැඩක් කරගන්න පුළුවන් කියලා. එතකොට මේක ඒ පාලකයාම හිතන එක නෙමෙයි. සමස්ත සමාජයේම තියෙන පිළිකාවක් වගේ තියෙන මේ ස්වභාවය. ඉතින් මේක අපි සියලු දෙනාම දැනුවත් වෙන්න ඕන මේ ගැන.
එහෙම දැන් භාගලාට අපි මේ පාලකයාට විතරක් දොස් කියලා හරියන්නේ නැහැ. ඒ ජනතාවගෙන්ම කවුරු හරි පාලකයා වුණත් නැවතත් උන් වැඩ කරන්නේ ඒ විදිහටයි. දැන් ඒ තමන්ගේ මිනිහට සලකනවා කියන්නේ දැන් මට මතකයි පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයා මේ දැන් වරලත් ගණක අධිකාරිය ආයතනයේ රැස්වීමකදී කිව්වා මේ අපේ මිනිහට දැන් එක්තරා මේ පුද්ගලයෙක් කර්මණු කරගෙන එයාට අපි සැලකුවා අපේ මිනිහට සලකන්න ඕන නේ කියලා. දැන් අර වගේ තැනකදී රටේ ජනාධිපතිවරයා මේ වගේ කතා කරන්නේ ඇයි? එතකොට ඒ ජනාධිපතිවරයා හිතනවා ඒක තමයි නියම ක්‍රමය කියලා. මොකද අපේ මිනිහට සලකන එක තමයි හරි ක්‍රමය. නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට ශීලාචාර ක්‍රමයන්ට සපුරා පටහැනි. අනිවාර්යයෙන්ම. දේශපාලනයට විතරක් ඇඟිල්ල දික් කරන්න බෑ. රටේ මහජනතාව විදියට ඔබත් හැදෙන්න ඕනේ. ඔබත් යම් කිසි තැන්වලදී බලාපොරොත්තු වෙනවා මේ ජනධාරාවෙන් එහාට ගිහිල්ලා ෂෝට් කට් එකකින් අපි කියන කෙටි මාර්ගයකින් ගිහිල්ලා ඔබට අවශ්‍ය දේවල් ඉෂ්ට කරගන්න ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වෙනවා නම් ඒසේ සිදු විය යුතු නැහැ. කෙටි විරාමයකට යමු. ඊට පස්සේ කතා කරමු. ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීමේදී ඇති අභියෝග මොනවාද? බොහොම ප්‍රායෝගික කාලීන මාතෘකා කාලීන කාරණා ඔස්සේ අපි කතා කරන්නේ. සාහිත්‍යවේදී චෝලානන්ද සමරනායක මහතාත් ඒ වගේම වරලත් ගණක අධිකාරී හර්ෂ ගුණසේන මහතා සමගින් අපි කතා කරමින් ඉන්නේ. අපි අවසාන මිනිත්තු කිහිපේ වැඩසටහනේ සිටින්නේ. චෝලානන්ද මහත්මයා මේ අර සීත කාමරවල හදපු ව්‍යවස්ථාව දැන් රටේ ජනතාව අතර දීලා තියෙන අවශ්‍ය විදියට යෝජනා ඉදිරිපත් කරන්න. ඒ ඔස්සේ ඉදිරි ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ පසුබිම සකස් කර දීලා තිබෙනවා. මේක කොයිතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදයට උචිතද? ඔව් චාමර දැන් ලංකාවේ නිදහසින් පස්සේ ගෙවිච්ච කාලය තුල අපි ලංකාව හඳුන්වපු ප්‍රධාන නාමයන් දෙකක් තිබුණා. වර එක ඒක ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය හැටියට හැඳින්වුවා. ඊට පස්සේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය හැටියට හැඳින්වුවා. හැබැයි ඉතිහාසයේ කොයිම මොහොතකවත් අපිට හොඳම ප්‍රජාතන්ත්‍රවාදයක් ලැබුණෙත් නැහැ. හොඳම සමාජවාදයක් ලැබුණෙත් නැහැ. ඒකම 1977න් පස්සේ අපි දැකපු නරකම ප්‍රවණතාවය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය සංකේන්ද්‍රණය වීම. පාලකයා අතට ක්‍රමක්‍රමයෙන් බලය ලබා ගැනීම. ඒ පසුගිය ආණ්ඩුව කාලේ ඉතාමත්ම අතනෝමතික ආකාරයට සිද්ධ වුණා. ඉතින් මේකත් එක්ක තමයි අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එවලි හදාගත යුතුයි කියන සංවාදයේ ඉස්සරහට එන්නේ. මේක දීර්ඝ කාලයක් තිස්සේ රටේ විවිධ බුද්ධිමත් කණ්ඩායම් අතර සංවාදයට බඳුන් වෙච්ච කාරණයක්. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා කොහොමද අපි නැවත රට ගොඩනගන්නේ කියන සංවාදය අපි පසුපසට ගැනීමේ ප්‍රතිඵලයක් එක පැත්තකින් අපි මුහුණ දුන්න යුද්ධය. දැන් අපි හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගත යුතුය. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කරගත යුත්තේ කෙසේද යන සංවාදය. දැන් මෙච්චර කල් තිබිච්ච දේ තමයි අපි දැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ බුද්ධිමත් පරිෂද විසින් හදනවා. නීතිවේදීන් විසින් හදනවා. හදලා ඒක අපිට උඩින් ගෙනහල්ලා බස්සනවා. අපි ඒක පිළිගන්නාද නැද්ද කියන කාරණේ අදාළ නැහැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැටියට සම්මත වෙලා යනවා. ඊට පස්සේ අවශ්‍ය වෙලාවට ඒකට සංශෝධන ගේනවා. රටේ පුරවැසියන්ට මේකට පුළුල් ලෙස දායක වීමට අවස්ථාවක් මෙච්චර කල් තිබුණේ නැහැ. ඉතින් අපි ඉතා හොඳ තැනකට දැන් ඇවිල්ලා ඉන්නවා. ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා කියලා මේ රටේ මිනිස්සු දන්නවා. ඒ ව්‍යවස්ථාව කරන සම්පාදන කටයුතු වලදී පුරවැසියන් හැටියට අපිට අපේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් කියන මතේ යම් තාක් දුරකට මම හිතන්නේ 100% මේ රටේ ජනතාව මේ පිළිබඳව දැනුවත් කියලා. නමුත් මිනිස්සු දැනුවත් කිරීමේ යම් වැඩපිළිවෙලක් තියෙනවා. මේ රටේ ඔන්න ව්‍යවස්ථාවක් හදනවා. මේ ඔබේ ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාව අපි නිර්මාණය කරලා ඒට අවශ්‍ය සංශෝධන, අදහස්, වෙනස්කම්, විවේචන, ਵਿਚාර එල්ල කිරීමේ නිදහස පුරවැසියන්ට තියෙනවා. ඒ අදහස් ලබා ගැනීම රටවටා යාමේ වැඩපිළිවෙලක් තියෙනවා. මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට මේක ඉතාමත්ම අගන අවස්ථාවක්. අපි මේ පසුකල යුතුම කඩයිමක් කියලා. ඒක නිසා මේ අවස්ථාව අපි ප්‍රයෝජනෙට ගන්නට ඕනේ. ඉතින් මෙතනදී වැදගත් වෙන දේ තමයි අපි කොහොමද මේකට දායක වෙන්න කියන එක. මේක විශාල දැනුවත් කිරීම කාර්යභාරයක් අවශ්‍යයි. මේ රටේ මිනිසුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අප විසින්ම පිළිටවා ගත යුත්තේ ඇයි කියන එක පිළිබඳව. මොකද දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇහැටවත් දකින්න කලින් යෝජනාවලියේ එක අකුරක් කියවන්න කලින් මේ රටේ හිටපු අර ජාතිවාදී අන්තවාදී දේශපාලකයෝ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා රට බෙදනවා, අධිරාජ්‍යවාදීන්ට අපි පාවලා දෙනවා. හැමදාම ගහපු තුරුම්පු කොලේ ආයි යද්දා. ඔව් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තර්ජන තියෙන්නට පුළුවන්. ඒ යෝජනා කෙටුම්පත් කරන්නේ. හැබැයි මේවට පැහැදිලිවම කියලා තියෙනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අදහස් දැක්වීමට ඊට අවශ්‍ය සංශෝධනයන් සඳහා යෝජනා ඉදිරිපත් කරන පුරවැසියන්ටත් අවස්ථාව දෙනවා කියලා. ඉතින් මම හිතන්නේ අපි හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. අපි කරන්න ඕනේ බෙදීම් ඇති කරන එක නෙමෙයි. මේ වෙලාවේදී ඒකට සහයෝගය දෙන එක. නොදැක්ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කළු බිල්ලෙක් හැටියට පෙන්නලා ඒකට විරුද්ධව මතය ගොඩනගනවා වෙනුවට ඒ පිළිබඳ විවෘත සංවාදයක් ඇති කරන්න විපක්ෂයට නැත්නම් මේ විවිධ කල්ලි කණ්ඩායම් වලට දැන් අවස්ථාව තියෙනවා. අපි කියන්නේ ඒක ප්‍රයෝජනෙට ගන්න. අපි සාකච්ඡා කරමු. සංවාද කරමු. ඒ කරලා වඩා හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරන්නට මේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ශක්තිමත් කරමු.
තාමත්ම පැහැදිලි. අවස්ථාව තියෙනවා. එය ඔබට අනිවාර්ය ප්‍රයෝජනට ගත යුතුයි. අනිවාර්යයෙන්ම ලැබුණු මහඟු අවස්ථාවක් මේ දිනවලදී රට පුරා මේ හා සම්බන්ධ දැනුවත් කිරීම යන ඔබේ යෝජනා එකතු කර ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒදී ඔබේ කාර්යභාරය සිද්ධ කරන්න කියලා අපි ඉල්ලනවා. අපිට තවත් මිනිත්තු 3-4ක කාලයක් තිබෙන්නේ. අවසාන වශයෙන් රටේ දේශපාලඥයින්ට රටේ ජනතාවට අපි පණිවිඩයක් දෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීමේදී මේ දෙපාර්ශ්වයටම වගකීමක් තියෙනවා. පිටින් පණිවිඩයක් දුන්න. ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීමේදී ජනතාවගේ පැත්තෙන් කියන්න තියෙන්නේ තමුන්ගේ අයිතිවාසිකම් ගැන අවදියෙන් ඉන්න. පුරවැසි අයිතිවාසිකම් ගැන අවදියෙන් ඉන්න. ඒවා අපේ රටේ තියෙන එකක් තමයි මහරජාණන් ඉන්නවා. ඊට පස්සේ යටත් වැසියෝ ඉන්නවා. ඒ මහරජාණන්ගේට මේ අනුගත වෙලා ඒ කියන දේ අහගෙන ඉන්න. එහෙම නෙමෙයි. පුරවැසියන්ට පුරවැසි අයිතිවාසිකම් ඉන්න. Tamanගේ අයිතිවාසිකම් ගැන දැනුවත් වෙන්න, Tamanගේ අයිතිවාසිකම් ගැන ඉල්ලා සිටින්න, උද්ඝෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම මේ පාලකයන්ගේ පැත්තෙන් Taman මේ අත්නෝමතික විය යුතු නැහැ. Taman ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. අනුන්ගේ අදහස් වලට සමන් දිය යුතුයි. එතකොට තමයි අපි ඔක්කොන්ටම එකට ඉස්සරහට යන්න පුළුවන්. සුරානන්ද මහත්මයා. ඔව්. මට කියන්න තියෙන තේ කාරණේම තමයි. පුරවැසියන් හැටියට අපි අපේ වගකීම් වටහා ගනිමු. ඒ වගේම රටේ දේශපාලකයන්ට අපිට කියන්න තියෙන දේශපාලකයන් හැටියට ඔබේ වගකීම වෙන්නේ මේ රට යහපත් තැනකට ගෙන යාම මිසක් Tamanගේ පුද්ගලික බඩගෝස්තරේ නෙමෙයි, නැත්නම් පුද්ගලික සුභසිද්ධිය නෙමෙයි. අපි දෙගොල්ලම රටක් හැටියට හිතමු. දේශපාලකයන් පුරවැසියන් හැටියට අපි පොදු ශ්‍රී ලංකාවක්, පොදු ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම සඳහා කැපවීම කියන පණිවිඩය තමයි මේලා කියන්නේ. හොඳයි. බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. මේ උදෑසන කාර්යබහුලයි ඔබත්. අපි ඒ වෙලාවේ මේ දේවල් කතා කරන්නේ යන බස් එකේ ගෙද්ද හෝ තමුන්ගේ වාහනේ හෝ කාර්යාලයට යන ගමනේදී මේ දේවල් ටිකක් හිතන්න. අපි අවුරුදු ගාණක් තිස්සේ පහු කරපු අතීතයක් තිබුණා. ඒ අතීතය සුන්දර නැහැ ඇත්තටම ලෝකෙත් එක්ක සංසන්දනය කරලා බලන විටදී. අපි දිනාගත් දේවල් බොහොම අඩුයි. නිදහස කියන දේ අපිට උරුම වුණා. නමුත් ඒ නිදහසින් පසු ගත යුතු ප්‍රයෝජන අපි ගත්තාද? රට නියම තැනට ගෙන ගියාද? ඔබට මට ලැබිය යුතු නිදහස නිවැරදි ආකාරයෙන් ලැබුණාද? අපේ සම්පත් වලට අදාළව අපි නියමිත ආකාරයෙන් ඒ සම්පත් උපයෝජනය කරගත්තාද? අද වෙද්දී ලෝකේ ආර්ථික ඉතාමත් ශීඝ්‍රයෙන් දියුණු වෙන විටදී අපි තාමත් ගෘහ සේවිකාවන් අරාබිකරයට යවල සල්ලි හම්බ කරන තැනට ආර්ථික ව්‍යුහය වෙනස් කරගන්න තැනක ඉන්නවා කියන්නේ කොයිතරම් සංවේදීද? රිසාන්ලා වගේ අය ජීවිත පූජා කරද්දී තව තවත් අපේ දරුවෝ ඒ තැනට යොමු කරන්නට අපි කැපවීම කියන දේ කොයිතරම්නම් වැරදිද? ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හරි ලස්සන දෙයක්. ඒ දේ ලෝකේ ස්ථාපිත වීම තුළ අනිවාර්යයෙන්ම ලෝකේ සුන්දර වෙනවා. රටටත් ඒ දේ අපි අනුගත කරගත යුතුයි. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ගැනීමේ ක්‍රියාවලිය තුළදී රටේ ජනතාවගේ පැත්තෙන් ජාතික රූපాయන විදියට අපි ඔබ දැනුවත් කිරීමේ ක්‍රියාවලියේ සිටිනවා. අපි බලමු ඉදිරියේදී අපි මේ දේවල් කොහොම හරි ස්ථාපිත කරගමු. හොඳ පරිසරයක් ගොඩනැගිලා තිබෙනවා. ඒ ඔස්සේ රට හොඳ තැනකට ගෙනියමු. අදට සමුගන්නවා යලිත් ලබන සඳුදා හමුවෙමු. ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්.